රාගක්ඛයෝ නිබ්බානං ද්වේෂක්ඛයෝ නිබ්බානං මෝහක්ඛයෝ නිබ්බානං. තෙරුවන් සරණයි. අපි චතුරාර්ය සත්‍ය ධර්ම දේශනාවකටයි දැන් මේ කන් දෙමින් ඉන්නේ. සත්‍යපබ්බේ යටතේ නැවතත් උතුම් වූ සත්‍ය චතුරාර්ය සත්‍ය නැවත සමාලෝචනයක තමයි යෙදෙන්නේ. කතමංච භේක්කවේ දුක්ඛං අරිය සත්‍යං. මහණමේ දුක්ඛ ආර්ය සත්‍ය anu කුමක්ද? ජාතිපි දුක්ඛා ජරාපි දුක්ඛා මරණම්පි දුක්ඛං ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසාපි දුක්ඛා අප්පියෙහි සම්පයෝගෝපි දුක්ඛෝ පියෙහි විප්පයෝගෝපි දුක්ඛෝ යම්පිච්ඡං නලබති තාම්පි දුක්ඛං සංකිතේන පංච උපාදානස්කන්ධා දුක්ඛා යනාදි වශයෙන් ඉපදීමද දුකයි, ජරාවද දුකයි, මරණයද දුකයි, ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසයන්ද දුකයි, අප්‍රියයන් හා එක්වීම දුකයි, ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකයි, බලාපොරොත්තු ඉටු නොවීම දුකයි. සංක්ෂිප්ත වශයෙන් ගත්තාම සමස්ත පංච උපාදානස්කන්ධයම දුකයි. යනාදි වශයෙන් දුක්ඛාරි සත්‍ය විග්‍රහ වෙනවා. දැන් ඔය පදාර්ථයෙන් විග්‍රහ කරන ධර්මය ඥානාර්ථයෙන් ලෝකාර්ථයෙන් අවබෝධ කර ගැනීමයි චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීම කියන්නේ. නැත්තම් ඔය වචන ටික කොහොම අහලා චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න පුළුවන් නම් මොකටද මේ දේශනාව විස්තරාත්මකව දේශනා කරන්නේ? අර්ථකථනය කරන්න අවශ්‍ය නැහැ. එහෙනම් සිව්පිලිසක ඥාන අවශ්‍ය නැහැ. අර්ථ ධම්ම නිරුක්ති පටිභාන කියලා ඥාන හතරක් වෙනම අවශ්‍ය නැහැ. අන්න ඒකයි දැනගන්න ඕනේ. එහෙනම් ඔය පදාර්ථයෙන් දේශනා කරලා තියෙන එහෙම නැත්නම් පදාර්ථයෙන් පෙළ ගන්නවලා තියෙන පාලියට නගලා තියෙන වචන ටික ලෝකෝත්තර අර්ථයෙන් අවබෝධ කර ගැනීමයි ලෝකෝත්තර අර්ථයෙන් අවබෝධ කර ගැනීමයි චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීම කියන්නේ. එහෙනම් මෙන්න මේ පද ඇතුලේ හංගලා තියෙන ඥානාර්ථය දකින්න ඕනේ. ඒකට කියනවා නිරුක්තිය දකින්නවා කියලා. ඒකට කියන්නේ නිරුක්තිය දකින්නවා කියලා. ඥානාර්ථය දකින්න ඕනේ. ඥානාර්ථය දකින්න ඕනේ. එක්තරා උපාසකම්ම කෙනෙක් කියලා තිබුණා මේ අපේ මේ ලෝතුරු වර්ණ දහම් දේශනා මතු පිටින් දේශනා කරනේව නේද කියලා. ඇයි ඒකට හේතුව පදවල නිරුක්ති කියන්නේ නෑ නේ වෙනම කියලා. යෝ නිරුක්ති ජානාති පදේ පදේ විකංකේය වනේ අන්ධ ගජවිය. යෝ නිරුක්ති ජානාති න ජානාති පදේ පදේ විකංකේය වනේ අන්ධ ගජවිය. යනවම ගාතාවක් තියෙනවා ධර්මයේ. සමාජ පදයක් එහෙම වෙන්න පුළුවන්. ওই ගාථාවේ තියෙන අර්ථය තේරුම් ගත්තාද? නිරුක්තිය anu පදයෙන් පදයට තෝරගන්නක් නොවේ. නිරුක්තිය anu සා කල්යෙන්ම එහි ගැබ්බී පවතින අර්ථය. බුදුරජාණන් වහන්සේ කුමක්ද මේ පෙන්වා දෙන අර්ථය මේ සියලු ආකාරයකින්? අන්න ඒ ලෝකෝත්තර අර්ථය දැකීම තමයි නිරුක්තිය දැකීම කියලා කියන්නේ. එතකොට ඒක මේ මතු පිට පදේ තියෙන එක නෙවෙයි. දැන් මේ උපාසකම්මගෙන් අපි අහුවොත් පියෙහි විප්‍රයෝග දුක්ඛෝ යනු කුමක්ද කියලා මේ ලෝතුරු වරණ බණහන පින්වතුන් උත්තරේ දී පහසුවෙන් උපාසකම්මරට උත්තරේ දෙන්න පුළුවන් නම් ඊටාම හොඳයි. එහෙනම් උපාසකම්මත් ධර්මය ගැඹුරින් කියවලා තියෙනවා. නැත්නම් ඉතින් මතු පිටින් කිව්වේ කුමක්ද බාහිරින් ගත්තේ කුමක්ද කියලා තමන්ටත් හොයාගන්න බැරි වෙන්න පුළුවන්. ඒක නිසා යමක් අපි ප්‍රකාශ කරන්න ඕනේ පිළිබඳ අවබෝධ කරගත්තට පස්සේ ඊට කලින් කියන දේවල් භයානක වෙන්න පුළුවන්. මේ ධර්මයෙන් සද්ධර්මයේ සම්බන්ධයි. අනෙක් දේවල් සම්බන්ධයෙන් එසේ නොවෙන්නට පුළුවන්. නමුත් මේ ශ්‍රී සද්ධර්මයේ සම්බන්ධයෙන් හැම පින්වතෙක්ම බොහොම පරිස්සම් වෙන්න ඕන. මොකද අපි හිතන දේ නෙවෙයි ධර්මයේ කියලා කියන්නේ.
ධර්මය කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ අවබෝධය. උන්වහන්සේ යමක් අර්ථකථනය කරපු ආකාරයෙන් අපි දකින්න ඕනේ. එහෙනම් පින්වතුනි මේ නිරුක්තිය දකින්න ඕන. එතකොට තමයි යමෙක්ට මේ ධර්මය අවබෝධ වෙන්නේ. එහෙනම් මේ නිරුක්තිය කියලා කියන්නේ මේ පදෙන් කියන අර්ථය නෙවෙයි ඊට ගැඹුරින් ගිය අර්ථයක්. දැන් අපි මෙන්න මේ දුක්ඛ ආරි සත්‍ය පිළිබඳ මේ ධර්මයේ දැන් අපි විග්‍රහ කරන්නයි යන්නේ. කතමංච භික්කවේ දුක්ඛං ආර්ය සත්‍යං යන ආදි වශයෙන්. එතකොට ඔන්න අහන්න ලැබෙනවා එකෙන් එකට දුකයි කියලා. දැන් මෙතන තියෙනවා ජාතිපි දුක්ඛ, ජරාපි දුක්ඛ, මරණම්පි දුක්ඛං යන ආදි වශයෙන් දුක් රැසක් පෙන්නලා. දැන් මේ ටික දුකයි කියලා කවුරුත් දන්නවා. දැන් මේ ටික දුකයි කියලා කවුරුත් දන්නවා. එහෙනම් ප්‍රශ්නේ තියෙන්නේ මේ ටික දන්නේ නැහැ කියන එක නෙමෙයි. මේ ටික කවුරුත් දන්නවා. මේ ටික දුකයි කියන කවුරුත් දන්නවා. හැබැයි මේක ඇතුලේ හැංගිලා තියෙනවා. උත්තරයක් ඒක ප්‍රඥාවට විතරයි පේන්නේ. ප්‍රකාශයක් ඇතුළත් වෙනවා මේ කියමන ඇතුලේ. ඒක මේ වචනේ ඇතුලේ නෑ. දැන් මොන බලන්න. ජාතිපි දුක්ඛ. ජාතිපි දුක්ඛ. ජාතිය දුකයි කියලා කිව්වේද? ඔව් ඉපදීම දුකයි. දැන් ඔය ඉපදීම නේ වෙන එකක් කියන්නේ කියලා කිව්වට හරියන්නේ නැහැ. දැන් මොකද ඕන විග්‍රහ කරන ඕන තව සුළු මොහොතකින් අහගෙන ඉන්න පුළුවන් ගැඹුරටම. එතකොට මේ ජාතිය නැත්නම් මේ හට ගැනීම ජාතිය තියෙන්නේ කොතනද? පරිසමුපාදේ. භවපච්චය ජාති. භව ප්‍රත්‍යයෙන් තමයි ජාතිය හටගන්නේ. එතකොට ජාතිය කියලා කියන්නේ පටිච්ච සමුප්පන්න ධර්මයක්. පටිච්ච සමුපාදයේ තුලයි ජනිත වුණු ජාතිය. ජාතිය නම් හේතුඵල ධර්මයක්. හේතු පවතිනකන් තමයි ජාතිය පවතින්නේ. භවපච්චය ජාති, භව නිරෝධෝ ජාති නිරෝධා. එහෙනම් මෙන්න මේ ජාතිය හේතුඵල ධර්මයක්. යදනිච්ඡං තන් දුක්ඛං යන් දුක්ඛං තදනත්තං. යමක් අනිච්ච නම් ඒ ඒකාන්තයෙන්ම දුකක්. දුක්ඛ ස්කන්ධයක්. එහෙනම් ඒ දුක්ඛ ස්කන්ධේ මම කියලා මගේ කියලා ගන්න හරියක් නැහැ. අනත්තය අසාරයි. එහෙනම් සියලු ධර්ම අනිච්චයි දුක්ඛයි අනත්තයි. මෙන්න මේ ආකාරයෙන් දැන් දැක්කහම ජාතිය දුකයි කියන අවබෝධය ඇති වෙනවා. මොකද ජාතිය කියලා කියන්නේ හේතුඵල ධර්මයක්. හේතුන් පවතින තුරු විද්‍යමාන වන ධර්මයක්. එහෙනම් අන්නේ ජාතිය හේතුඵල ධර්මයක් නිසා මේ දුකයි. ඒ දුක්ඛාර සත්‍ය තුලින් දකින්න. මෙන්න මේ හේතු නිසා සකස් වෙච්ච මෙන්න මේ හේතුඵල රූප වේදනා සංඥා සංකාර විඥාන ගොඩ අනිච්ච දුක්ඛ අනත්ත අසුභ දුක්ඛ ස්කන්ධයක් පමණයි කියලා දකින්න ඕනුවනි. ගැඹුරට ගැඹුරට. අන්න එතකොට ජාතිපි දුක්ඛ කියන අර්ථය වැටහෙනවා. එතකොට නිගමනයක් වෙනවා ප්‍රඥාවෙන්. අන්නේ ගැඹුරට ගැඹුරට ඒ දුක නුවණින් දැකීම තමයි අනුලෝමක් ශාන්තියට සිද්ධ වෙන්නේ. ඊට පස්සේ නිගමනයක් වෙනවා ප්‍රඥාවෙන්. එහෙනම් මේ බඳු දුක් කොටකට ඇයි ඇලුම් කරන්නේ? ජාතිය දුක නම් කොමටද නැවත උපදින්නේ? ජාතිය ප්‍රත්‍යයෙන්නේ ජරා මරණ හටගන්න. ජරා මරණ හටගන්න. නමුත් ප්‍රශ්නයක් තියෙනවා මෙතන මොකද්ද? හේතුව ඵලය අමිහිරි වුණාට හේතුව මිහිරි හැමතිස්සෙම. හේතුව මිහිරි. ඉතින් මිහිරි හේතුවක් පිටිපස්සේ අමිහිරි ඵලයක් හංගලා තියෙනවා. අඥානයට අර ඵලය පේන්නේ නැහැ. හැමතිස්සෙම හේතුව විතරයි පේන්නේ. මොකද ඵලය පේන්නේ ඊට වඩා සූක්ෂම විමර්ශන බුද්ධියක් තියෙන කෙනෙක්ට විතරයි. දැන් මෝඩ තකතිරු මාළුවෙක් ආවොත් එහෙම ඇමක් ගාවට ඔය බිලි කටුවක ගහලා තියෙන ඇමක් ගාවට ඒකාන්තයෙන්ම ගිලිනවා. මොකද මෝඩ මාළුවාට විමර්ශනයක් නැහැ. මේ පේන්න තියෙන දේ ඇත්තක්ද මායාවක්ද මේක උගුලක්ද මේක මට විනාශය පිණිස එළලා තියෙන උගුලක්ද එහෙම තේරුම් ගන්න හැකියාවක් නැහැ ඔහුට. ඔහු හිතන්නේ මේක මට සැප පිණිස ලැබිලා තියෙන අවස්ථාවක් කියලා. එහෙම හිතාගෙන අර මෝඩ මාළුව අරම ගිලිනවා. විමර්ශන බුද්ධියක් තිබුණේ නැහැ. මොකද විමර්ශනයක් තිබුණා නම් කල්පනා කරේ මොකද මේ අමුතු හැඩයක් මේ හැමත යන්තම් පරීක්ෂා කරනකොට බලන්න පුළුවන් තව නූලක් එහෙම තියෙනවා මේකට සම්බන්ධ කරලා
ගොඩබිමට සම්බන්ධයක් තියෙන බව පේන එහෙම විමර්ශනයක් තියෙන මාළුවෙක් එහෙම හිටියා නම් ගැලවෙන්න පුළුවන්. ඕන තරම් එහෙම සතුත් ඇති. මොකද සියලු මාළුන් ගැන අපිට කියන්න බෑනේ. නමුත් මෝඩ මාළුව හැමතිස්සෙම අහු වෙනවා. ඒක තමයි හැටි. එතකොට මේ ලෝක සත්‍යය සමස්තයක් වශයෙන් ගත්තාම මෙන්න මේ ආස්වාදයේ කියන ක්‍රියාවලිය සහ රැවටෙන්නේ එහෙමයි හැමතිස්සෙම. ආස්වාදයට රැවටෙනවා. ආස්වාදයෙන් මිහිරි. ඵලයේ අමිහිරි දුක්ඛ ස්කන්ධේ. එහෙනම් හැමතිස්සෙම මෙන්න මේ මිහිරි ඵලයට හිත ඇලිලා තියෙන්නේ. මිහිරි සමාන මිහිරි හේතුවට හිත ඇලිලා තියෙන්නේ. ඒ මිහිරි හේතුවට හිත ඇලිලා තියෙන මෙන්න මේ හේතුවට ඇලිලා තියෙන හිත ගලව ගන්න බැරි එක තමයි මේ දුක්ඛ ස්කන්ධයට හේතුව. චන්දරාගය. එනම් මේ අවිජ්ජාවයි තෘෂ්ණාව එකට සහසම්බන්ධ වෙලා පවතින. මේ දෙකේම පොදු ස්වභාවයට අපිට කියන්න පුළුවන් චන්දරාගය කියලා. එහෙනම් මේ චන්දරාගය පවතිනතුරු මෙන්න මේ ජාතිය දුකයි කියලා නෙවෙයි සැපයි කියලායි පේන්නේ. අන්න විපරීතේ. දැන් සම්මා සම්බුදු පියාණන් වහන්සේ පෙන්වන මේ දුක්ඛාර සත්‍ය දකින්න බැරි තාක්කල් මේ ජාතිය දුකයි ඉපදීම දුකයි කියලා වචනට කියන්න පුළුවන් මිනිහෙට. අපි එතකොට අහනවා හොඳයි ඉපදීම දුකයි. ඔයා ඉපදින්න දැන් ආයි උපදින්න කැමති නැද්ද කියලා ඇහුවොත් බොරුවට ලෝක මාන්නයට අනිත් මිනිස්සු ඉතරා කියන්න පුළුවන් අනේ නෑ මම නම් ආයි උපදින්න කැමති නෑ කියලා. නමුත් හෘද සාක්ෂියට එකගම බැලුවොත් අවංකවම ඒ අනුසයන් නැතිලාද නැත්නම් ඒ අනුසයන් තව බලපවතිනවද? කවුරුටත් මේ සංසාරේ යන්න ඇත්තටම කැමැත්තක් තියනවද කියලා අංශු මාත්‍ර හරි කැමැත්තක් තියනවද කියලා හොයාගන්න පුළුවන් හැම එකක් තියෙනවනේ. ඉතින් ඒක සාමාන්‍ය ඥානකින් හොයාගන්න බෑ. ඒකට විශේෂ ඥානයකින් දකින්න ඕන. නමුත් අපි සාමාන්‍ය ව්‍යවහාරයේදී අපි කියන්නේ එහෙම නෑ කියලා. එහෙම නෑ කිව්වට අනුසය තියෙනකම් අපි උපදින්න කැමැත්තක් නෑ කියලා කිව්වට වැඩක් නෑ. එහෙනම් බොහෝ දෙනා උපදින්න කැමති නැහැ කියලා කිව්වට ආස්වාදයෙන් විඳින්න කැමති නැහැ කියලා කියන්නේ. ඔන්න උතනයි ප්‍රශ්නේ තියෙන්නේ. ඵලයේ එපා නම් හේතුවත් එපා කියන්නේ. දැන් වෙලා තියෙන එක අනිත් පැත්ත. ඵලයේ එපා කියන හේතුව ඕන කියන. ඉතින් හේතුව උවමනා නම් ඵලයේ එපා කියන්න බෑ. දැන් ගින්දර උවමනායි කියන මිනිහෙක් කියනවා තාපේ එපා කියලා. ඒක හරියන්නේ නැති කතාවක් නේ. ගින්දර උවමනා කල් තාපෙන් දැවෙන්න සිද්ධ වෙන්නේ. ගින්දර බදාගෙන ඉන්නකල් සැපයි කියලා. තාපෙන් දැවෙන්න සිද්ධ වෙනවා. රාගය කියන්නේ ගින්දරක්. එහෙනම් ඒ රාගය කියන ගින්දර බදාගෙන ඉන්නකම් දැවෙන්න සිද්ධ වෙනවා 1000න් ජීවත් වෙන්න සිද්ධ වෙන්නේ. ඉතින් ගින්දර බදාගත්තාම 1000 නැතු වෙන මොකද ලැබෙන්නේ? සිසිලස ලැබෙනවද? එහෙනම් නුවණින් බලන්න ඕන කුමද්ද මේ බදාගෙන ඉන්නේ කියලා. අන්න ඒ සිහි බුද්ධිය අපිට හටගත්තේ නැත්තම් අපි මේ මනුෂ්‍ය ජීවිතේ ප්‍රයෝජනයක් ගත මිනිසෙන් නම් නෙවෙයි. දැන් අපිට මේ සිහි බුද්ධිය තියෙන විවිධාකාර දේවල් සම්බන්ධයෙන් පණ යන්න ඕන්න මෙන්න තියෙන කොට සිහි බුද්ධිය තියෙන කොහෙද අල්මාරිය යතුරු හැංගුවේ කියලා. කල්ලි ටික තියෙනවා. ඒවා හැම එකටම සිහි බුද්ධිය තියෙනවා. සිහි බුද්ධිය නැත්නම් අපිට මේ හිත ගැනමයි. සිහි බුද්ධිය හටගත්තේ නැත්නම් අපිට මේ හිත ගැනමයි. මේ කුමක් පස්සේද මේ ලෝභ බඳින්නේ? මේ රාගයේ පස්සේ හිත ලෝභ බඳිනවා. ප්‍රඥාවෙන් අපිට මේක මෙල්ල කරගන්න බෑ. මොකද ප්‍රඥාව වැඩුන්නේ නැහැ බණ ඇහුවේ නැති නිසා. එහෙනම් යථා ධර්මයේ මනාකොට යමෙක් අහනවා නම් ප්‍රඥාව වැඩිනවා. එතකොට එහෙනම් ප්‍රඥාව මේ රාගයේ සංසිඳවනවා. එහෙනම් මෙන්න මේ රාගය කියන්නේ ගින්දරක්. මේ රාගය කියන ගින්දර බදාගෙන ඉන්නකම් එයාට උරුම වෙන්නේ තාපයයි. නමුත් ගින්දර බදාගෙන ඉන්න වෙලා තියෙනවා දැන්. මොකද ඇත්ත දැක්කේ නැති නිසා. කවුරුවත් පෙන්ලා දීපු නැති නිසා මේ ගින්දරක් කියලා රාගය. රාගයේ සැපක් කියලාම අසත්පුරුෂයා කිව්වේ. ලස්සන ලෝකයක ඉපදිලා විනෝදයම කියලාමයි කිව්වේ. මේ ජීවිතය අපි සතුටින් ඉමු, විනෝදයමු, කාලා බීලා විනෝදයමු. මේ බොහොම සුළු කාලයක් අපිට ලැබිලා තියෙන්නේ. ඇයි අපි දුක් විඳින්නේ? අපි හොඳට නටමු, ගයමු, වයලා විනෝද වෙමු කියලා. ඔන්න ඔහොම තමයි අසත්පුරුෂයා කිව්වේ හැමතිස්සෙම. දැන් ඒ කතාවට කන් දීලා හැකිතරම් රාගය වැඩි කරගන්නව මාධ්‍ය තමයි ජීවිතේ ඒක රාශී කරගත්තේ. සැපයි කිය. රාගය වැඩි ආකාරයෙන් වර්ධනය කරගෙන ඒ රාගයෙන් යුක්ත ස්පර්ශයක් ලැබමින් ඉන්න තියෙන එක තමයි සැපයි කියලා අපි හිතුවේ. රාගයෙන් ලැබෙන ස්පර්ශය බහුල වෙච්ච තරමට ජීවිතේ සැපයි කියලා අපි හිතුවා. ඒ නිසා හැමතැනම
ඇහැ පිනවන රූප, කන පිනවන ශබ්ද, නාසය පිනවන ගන්ධ, දිව පිනවන රස, කය පිනවන ස්පර්ශ සහ පහස සහ මනස පිනවන අදහස් වලින් පිරිපුන් ලෝකයක් අපි ප්‍රාර්ථනා කළා. කාම ලෝකේ. එතකොට එහෙනම් මේ ප්‍රාර්ථනා කරලා තියෙන හැමතිස්සෙම රාගෙන් ස්පර්ශ කළ හැකි ලෝකයක්. එතකොට ඒ රාගෙන් ස්පර්ශ කළ හැකි ලෝකය සංකතයක්. ඒ සංකතයක තියෙන ලක්ෂණ තුනක්. උප්පාදෝ සංකත ලක්ෂණ. හටගැන්මක් පේන හේතුක ඵලයක් වශයෙන්. ඊළඟ තීතස්ස අඤ්ඤතස්ස සංකත ලක්ෂණ. සිටියකුගේ එහෙම නැත්නම් පවතිනකුගේ අන්‍ය ස්වභාවයක් පේන්න පටන් ගන්නවා. අඤ්ඤතහ භාවි. අන්‍ය ස්වභාවයකටපත් වෙනවා. නානා භාව විනා භාවෝති. අනෙක් ස්වභාවයකටපත් වෙනවා. ඒකත් පවතිනවා සංකතයක. ඒකත් අනිවාර්ය ලක්ෂණයක්. මේ ඔක්කොම නියාම. මේවා නියාම මේවායි තියෙනවා පංච නියාම ධර්ම වලට. එතකොට වායව සංකත ලක්ෂණ. හි අවසානිකුත් පේනවා. දැන් අර හටගත්තු ලෝකය අර සංකල්පිත වශයෙන් හදාගත්ත ලෝකය සැපයි කියලා රාගය හේතු කරගෙන හදාගත්තේ ලෝකයක්. රාගෙන් හදාගත්තේ ලෝකයක්. රාග සංකල්ප වලින් හදාගත්තේ ලෝකයක්. මෙන්න මේ ලෝකෙ. මේ ලෝකෙ තනිකරම සංකල්පිත ලෝකයක්. සංකල්ප වලින් හදාගත්ත ලෝකයක්. මෙන්න මේ ලෝකයේ ඇතුලේ ජීවත් වෙනකම්. ඇත්ත ලෝකෙක නෙමෙයි ජීවත් වෙන්නේ. දැන් අපි සාමාන්‍ය ජනවහරි කියනවා පොළොවේ පය ගහලා ජීවත් වෙනවා කියලා. ඇත්තටම පොළොවේ පය ගහලා නෙමෙයි ජීවත් වෙන්නේ. ඇත්තටම පොළොවේ පය ගහලා ජීවත් වෙන බුද්ධ ශ්‍රාවකයෝ. ඇත්තටම පොළොවේ පය ගහනවා කියන එකේ ගැඹුරු අර්ථය යතහ රූපේ ස්පර්ශ කරනවා කියන එක. එහෙම නැතුව නිකම් මේ සෙරපු දෙක නැතුව පොළොව පාගනවා කියන මෝඩ කතාව නෙවෙයි. යතහ රූපේ දැකලා ජීවත් වෙන. යතහ රූපේ ස්පර්ශ වෙනවා නම් එයා තමයි ඇත්තටම පොළොවේ පය ගහලා ජීවත් වෙන්නේ. අනිත් අය සංකල්පිත ලෝකයක් ඇතුලේ ජීවත් වෙනවා. දැන් ඔය හොඳට කසිබ් බෝතලයක් බී ගත්තොත් මිනිහෙක් ඒ මිනිහා මනෝ ලෝකයක් ඇතුලේ ජීවත් වෙන්නේ අර පෑද් දෙකක් හරි සමහර විට මේ මිනිහා ඉන්නේ කුණු කානුවක කුණු වලක ඉන්නේ හැබැයි මිනිහට හිතෙන්න පුළුවන් ලංකාවේ තියෙන ලොකුම තරු 7 හෝටල් එකයි මේ ඉන්නේ කියලා හිතාගෙන ඉන්න පුළුවන් ඉතින් හදලා දෙන මේ මායාව අඩුවක් නැතුව එහෙනම් මෙන්න මේ සංකල්පිත ලෝකයක් ඇතුලේ තමයි සත්‍ය ජීවත් වෙන්නේ මේ සංකල්පිත ලෝකයේ ඇතුලේ තමයි බොහෝ දෙනා ඉන්නේ. බොහෝ කියන්නේ අති බහුතර දෙනා. අතහයන් ඊතරා පජා. ඉතිරි අති බහුතරය. මේ ආමා ධර්මය අවබෝධ කරන ඊටාම සුළු පිරිස හැර අනි සියලුම දෙනා ඉන්නේ අන්නේ සංකල්පිත ලෝක ඇතුළේ. හැමෝටම තියෙන හැම සංකල්පිත ලෝකයක්. ඒක තමයි යාගේ කාමයේ කියලා කියන්නේ. ඔන්න තව වැදගත් දහම් කාරණාවක් ඕනම කෙනෙක්ට පුළුවන්. දැන් අපි මේ යොමු කරන ප්‍රශ්න වලට උත්තර දෙන්න. දැන් මේ ධර්ම දේශනාව කරන ගමන් අපි ප්‍රශ්නයක් අහනවා. මේ ප්‍රශ්නෙට උත්තරයක් දෙන්න පුළුවන් නම් දෙන්න. මම ඒ අවස්ථාවකට ලබා දෙන්නේ ඇත්තටම හිතන්න. ගැඹුරට හිතන්න. එතකොට තව ටිකකින් මම එහෙම ප්‍රශ්නයක් අහනවා. එතකොට තම තමන් දරන උත්තරේ පැහැදිලිව ප්‍රකාශ කරන කිසි ගැටලුවක් නැහැ. උත්තරේ හරි ගියා හෝ වැරදුනා හෝ ඒක ගැන හිතන්න එපා. උත්තර දෙන්න. හොඳයි අපි දැන් සාකච්ඡා කරමින් ඉන්නේ මේ ජාතිය ගැන. දැන් ජාතිය ගැන විග්‍රහ කරද්දී මේ සත්‍ය වශයෙන් යතහ රූපයේ දුක වෙච්ච ජාතිය ඇයි සැපයි කියලා පේන්නේ. ඒකට හේතුව තමයි යතහ රූපයේ නෙවෙයි සෑම විටම ලෝක සත්‍යය ස්පර්ශ කරන්නේ. එහෙනම් විකෘති රූපයක්. හිතින් හදලා පෙන්වන විකෘති රූපයක් හැමතිස්සෙම දකින්න නිසා ඒ රූපයට රැවටෙන නිසා කියන්නේ හිත ඇතුළෙන්ම හිත රවටන. මේ පිට ලෝකයේ දැකලා මේ පරිබාහිර ලෝකයේ දැකලා නෙමෙයි ඇත්තටම රැවටෙන්නේ. පරිබාහිර ලෝකයේ ඇත්තටම දැක්ක දවසට රැවටෙන්නේ නැහැ. රැවටීම අවසන් වෙනවා. එදාට පරිබාහිර ලෝකයේ ඇත්ත යථාර්ථය දැක්කහම ඇලෙන්නේ නැහැ හිත නිබ්බිදාවටපත් වෙනවා. නිදහස් වෙනවා එදාට. සත්‍ය යථා රූපී ඉදිරියේ කලකිරෙනවා. කලකිරීම නිසා නොයල්ම ඇති වෙනවා. නොයල්ම ඇතිවීම නිසාම මිදෙනවා. නිදහස් වෙනවා. එහෙනම් අපි මේ යථා රූපය නෙවෙයි දකින්නේ. සංකල්පිත ලෝකයක්. සංකල්පිත ලෝකයක් ඇතුළින් නම් දකින්න රූපයක් දකින්න. අර බාහිර නිමිත්ත උපයෝගී කරගෙනයි හැබැයි
හිත මේ අභ්‍යන්තරයේ පවතින මේ විකෘති රූපේ නිර්මාණය කරන්නේ. ඒ විකෘති රූපේ නිර්මාණය කරන අවස්ථාව තමයි අපි ඔය අபிසංකාර කියලා කියන්නේ. සංඛාර කියන අවස්ථාවේදී විකෘති රූපේ සකස් වෙන්නේ නැහැ. සංඛාර කියන මූලික ස්වභාවයේදී මූලික විපාක පංචස්කන්ධයේ රහතන් වහන්සේගේ ස්වභාවය. ඒ අවස්ථාවේදී විකෘති රූපයක් සටහන් වෙන්නේ නැහැ හිතේ. නමුත් අනිත් හැම අවස්ථාවකම විකෘති රූපයක් තමයි දකින්නේ. ඒ නිසා මොකද වෙන්නේ? ඇත්ත ඇති හැටියෙන් පේන්නේ නැහැ. හේතුවට තියෙන ඇල්ම බහුලකම නිසාම එහෙම නැත්නම් තණ්හාවේ තියෙන ඒ බලවත්කම නිසාම මොකද වෙන්නේ? තණ්හා අධික තණ්හාවකින් එහෙම නැත්නම් ඒ ආස්වාදයේ කෙරෙහි අධික ඇල්මකින් ඒ ආස්වාදයට එක්ක බැඳලා තියෙන සියලු ධර්ම සැපයි කියලා පිළිගන්න. සියලු ධර්ම ටික සැපයි කියලා පිළිගන්න. මොකද දැන් අර මනමාලියක් අසාද බඳලා දෙනකොට දෑවැද්දකුත් දෙයි. සමහරට ගෙදර බලු තඩිය දුන්නොත් එහෙම දෑවැද්දට ඒකත් අරන් යනවා. මනමාලිත් එක දෙන ඕන දෙයක් ගෙනියනවා. පරණ හට්ටි මුටි ටිකක් වුණත් උසගෙන යනවා. අන්න බලන්න. එතකොට එහෙනම් ලෝක සත්‍යය ඒ සියල්ල සැප කියලා ගන්නවා. පස්සේ කාලෙක දුක වෙන්න පුළුවන්. නමුත් මුලදී සැපයි කියලා ගන්නවා. එතකොට එහෙනම් මේ ආස්වාදයට එක්ක බැඳිච්ච කාරණා ටික සියල්ල සැපයි කියලා ගන්නවා. මොකද ආස්වාදයක හේතරම් හිත ඇලිලා බැඳිලා. ආස්වාදේ සැපයි කියන මහා මුලාවටපත් වෙලා. මෙන්න මේ මහා මුලාව ආස්වාදයේ සැපයි කියන මහා මුලාව. මෙන්න මේ ආස්වාදයේ සැපයි කියන මේ මහා මුලාව තමයි අනෙක් අතින් බැලුවාම අවිද්‍යාව කියලා කියන්නේ. හොඳයි. මෙන්න ප්‍රශ්නේ. අවිද්‍යාව කාමය යනු එකක්ද දෙකක්ද? දැන් මේ අද විග්‍රහ කරන ධර්මයට අනුකූලවයි මම මේ ප්‍රශ්නේ අහන්නේ. අවිද්‍යාවයි කාමයයි කියන්නේ එකක්ද දෙකක්ද? ඒ ප්‍රශ්නේ තවත් සංකීර්ණවත් කළොත් අවිද්‍යාව කාමය රාගය යනු එකක්ද දෙකක්ද තුනක්ද? මේ ප්‍රශ්නෙට කැමති කෙනෙක්ට උත්තර දෙන්න පුළුවන්. දේශ විදේශ ඕනෑම කෙනෙකුට විවෘතයි. මේ ස්ථානයේ ඉන්න පින්වතුන්ටත් විවෘතයි. ඒ වගේම තාක්ෂණික මාධ්‍යයෙන් සම්බන්ධ වෙන ඕනෑම කෙනෙකුට විවෘතයි. අවිද්‍යාව කාමයේ රාගය යනු එකක්ද දෙකක්ද තුනක්ද? ධනිෂ්ක මහත්මයා අවස්ථාව. හාමුදුරනේ එකක් කියලා තමයි මම දකින්නේ. කවුද මේ අපිට උත්තර දෙන්නේ? ධනුෂ්ක හාමුදුරනේ. ධනුෂ්ක මහතා එකක් කියලා කියන්නේ හොඳයි. ධනුෂ්ක මහතා එකක් කියලා කියනවා. තව සෙනුර යසස් මහතා තුනක් කියලා කියනවා. තව ජයලක්ෂ්මී අවස්ථාව ගන්න. ඔයගොල්ලෝ අන්මියුට් කරලා ආන්සර් කරන්න පුළුවන්. ජයලක්ෂ්මී මහත්මිය. ආවුදුරනේ මම හිතන්නේ මේක එක හා සමානව යනවා. අවිද්‍යාව නිසා තෘෂ්ණාව ඇති වෙනවා. තෘෂ්ණාව නිසා ඊට පස්සේ රාගය, චන්ද රාගය කියන විදිහ මේක මට දැනෙන විදිහට අර අඤ්ඤමන්න ප්‍රත්‍යක් වගේ එකට බැඳෙනවා කියලා හිතෙන්නේ ආවුදුරනේ. හොඳයි. ඉතාලම හොඳයි. ජයලක්ෂ්මී මහත්මියගේ උත්තරයත් හොඳයි. තව නීෂද මහත්මයා ඔව්. සුගන්ධි ඔව්. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. එකක්ද දෙකක්ද තුනක්ද? ස්වාමීන් වහන්සේ මේ මම දකින්නේ තුනක් හැටියට. තුනක්. අවිද්‍යාව හරි එච්චරයි. විග්‍රහ අවශ්‍ය නැහැ. සංඛ්‍යාත්මක විතරයි මට අවශ්‍ය. සුජාතා මෑණියෝ දෙකක් හැටියට. තව උත්තර සුගන්ධි ස්වාමීන් වහන්සේ එකක් කියලා තේරෙනවා ස්වාමීන් වහන්සේ. සුගන්ධි විජේසුන්දර. සුගන්ධි විජේසුන්දර මහත්මිය එකක් කියලා වැටහෙන්නේ ස්වාමීන් වහන්සේ අවසරයි. හොඳයි. ස්වාමීන් වහන්සේ මට වැටහෙන්නේ එකක් කියලා. විජිත මහත්තයා කියන්නේ විජිත වෛද්‍යතුමා කියනවා තුනක් කියලා. ඔය ඊට පස්සේ දැන් ස්වාමීන් වහන්සේ මට හිතෙනවා දෙකක් කියලා. කවුද මේ උත්තර දෙන්නේ? චම්පා සේනානායක.
චම්පා සේනනායක මහත්මිය හොඳයි. දැන් එක එක જાති උත්තර ලැබෙනවා. තව දෙන්න පුළුවන්. මත්තර ලක්ෂ්මී මහත්මිය ප්‍රකාශ කළා වගේ ප්‍රත්‍යයෙන් මේ මූලික අවිද්‍යා ප්‍රත්‍යයෙන් ඇති වෙන නිසා මේක එකක් විදිහට එකක් හොඳයි. තාම හොඳයි. තව දෙකක් ඒ කවුද? විජයලක්ෂ්මී ස්වාමීන් වහන්සේ. විජයලක්ෂ්මී මහත්මිය හොඳයි. ස්වාමීන් වහන්සේ මම කියන්නේ අවිද්‍යා ප්‍රත්‍යයෙන් හටගන්න නිසා කියලා. එකක් කියලා හොඳයි. ඔව් ප්‍රේමාගමගේ මහත්මිය. ප්‍රේමාගමගේ මහත්මිය කියන්නේ එකක් කියලා. දැන් හරි. දැන් මට සියලු දෙනා අවංක උත්තරයක් දෙන්න. වැඩි හරියක්ම ලැබුණේ උත්තරේ එකක් කියලාද දෙකක් කියලා තුනක් කියලාද? එකක් කියලා. එකක් කියලා. එකක් කියලා. උත්තරේ එකයි. අවිද්‍යාව කියන්නේ සංකල්ප ටිකක්. කාමය කියන්නේ සංකල්ප. කාමය කියන්නේ රාගය. සංකල්ප රාග පුරිසස කාම. එතකොට සංකල්පිත රාගයමයි අපි රාගය කියලා කියන්නේ. රාගේ තුන් ආකාරය කාම රාග, රූප රාග, අරූප රාග. කාම රාග, රූප රාග, අරූප රාග කියන තුනම සංකල්පිතයි. එහෙනම් තුන් ආකාර වූ රාගයටමයි අපි කාමී කියන්නේ. කාමයටම තමයි අවසානයේ අවිද්‍යාව කියලා කියන්නේ. ඒ කියන්නේ අවිද්‍යාව කියන්නේ මෙන්න මේ සත්‍ය නොදන්නා නිසා හටගෙන තියෙන සංකල්ප සමූහයට. ඒ සංකල්ප තමයි අවසානයේ බිඳි බිඳි යන්නේ. සංකල්ප ගොඩක් තමයි අවසානයේ බැලුවම අවිද්‍යාව. ඒ සංකල්ප නිසා ඇතිලා තියෙන ඇල්ම තමයි තෘෂ්ණාව. සංකල්ප වලින් තමයි අපි මේ ආදරය කරන්නේ. සංකල්ප ගොඩක්. මේ ලෝකයේත් එක්ක අපි සම්මුතික ලෝකේ ගත්තාම මේ ආදරය කරනවා කියන්නේ අම්මා දරුවන්ට ඉඳලම බිරිඳ සැමියා පෙම්වතුන් පෙම්වතිය යනාද වශයෙන් මේ සකල ඥාති හිත මිත්‍රාදී යනාද වශයෙන් මේ එක එක જાති ආදර තියෙන්නේ. මේ හැම ආදර කතාවක් ඇතුළෙම තියෙන සංකල්ප ගොඩක්. ඉගෙන අවිද්‍යාව. ඒ සංකල්පට අනුකූලව තමයි ඒ ආදරය කරන රූපය, සද්දය, ගන්ධය, රසය, ස්පර්ශය, ධර්මය කෙබඳුද කියලා තියෙන්නේ. මේ සංකල්පට අනුකූලව තමයි ඔව් ඔව් ඒ සංකල්පවලට අනුකූලව තමයි හැමතිස්සෙම ඒ ආදරය කෙබඳුද කියලා තීරණය වෙන්නේ. ඒක මොනතරම් ආදරයක්ද? ඒක මොන වගේ ආදරයක්ද කියලා කියන්නේ තෘෂ්ණාවේ ස්වභාවය තීරණය වෙන්නේ. එහෙනම් හැමතිස්සෙම මේ කාමයේ කියලා කියන්නේම අවිජ්ජාවම තමයි. අවිජ්ජාවමයි. ඒ නිසා මෙතන මොකද්ද වෙන්නේ එහෙනම්? අවිජ්ජාවෙන් ආස්වාදේ නිර්මාණය කරලා දෙනවා. තණ්හාවෙන් ආස්වාදේ පවත්වාගෙන යනවා. මෙන්න මෙතන බලන්න පවතින අන්තෝ ජටා බහි ජටා ජටාය පටිතාපද. අන්තෝ ජටා ඇතුළත ගැටේ තමයි අවිජ්ජාව. පිටත ගැටේ තියෙන තමයි තණ්හාව. ආස්වාදෙන් ඇතුළත තියෙන ගැටේ තමයි අවිජ්ජාව. ආස්වාදෙන් තමයි මේ අවිජ්ජාවෙන් තමයි ආස්වාදේ නිර්මාණය කරන්නේ. බලන්න මොනතරම් කපටි වැඩක්ද මේ සිතේ සිද්ධ වෙන්නේ. අවිජ්ජාවෙන් තමයි ආස්වාදේ නිර්මාණය කරන්නේ හැමතිස්සෙම. තෘෂ්ණාවෙන් තමයි ඒ ආස්වාදේ නැවත නැවත පවත්වාගෙන යන වැඩ පිළිවෙල සකස් කරගෙන ඉන්නේ. නිසා ආදරය තමයි ලෝකයට පේන්නේ. අවිජ්ජාව පේන්නේ. ආදරය පේනවා. ලෝකේ ආදරය කරන හැටි පේනවා. එකිනෙකාගේ ආදරයේ ස්වභාවයන් පේනවා. එකිනෙකාගේ අවිජ්ජාවේ ස්වභාවය පේන්නේ පිටින් බැලුවත්. ඒක දකින්න ඕන ප්‍රඥාවෙන්ම. ආදරයේ ස්වභාවය නම් තෘෂ්ණාවේ ස්වභාවය නම් ඇස් දෙකටත් පේනවා. අම්මගේ සෙනෙහස ඔය චිත්‍රයන් එහෙම ඇඳලා තියලා ගහන්න පිටිවල එහෙම. අම්මා දරුවෙක් තොල්ල කරගෙන කිරි දෙනවා. මව් සෙනෙහස තෘෂ්ණාව දකින්න පුළුවන්. අවිජ්ජාව පේන්නේ. අවිජ්ජාව සංග වෙලා පවතින. අතුලාන්ත හේතුව. එහෙනම් අවිජ්ජාව තමයි මේ රහස. තෘෂ්ණාව නෙමෙයි. දැන් අවිජ්ජාව හැමම තීති තෘෂ්ණාව නැසන්න කියනවා. දැන් අම්මට කියනවා අම්මේ දරු සෙනෙහස අත්හැරගනින් කියලා. අත්හරියද? නෑ පෙන්වලා දෙන්න ඕන මෙන්න මෙහෙම දෙයකටයි මේ ඇලුම් කරන්නේ. අන්න එතකොටයි අවිජ්ජාව දුරු වෙන්නේ. අවිජ්ජාව දුරු වෙනකොටයි තණ්හාව ඡේ වෙන්නේ. එහෙනම් මෙන්න මෙතන බලන්න අවිජ්ජාවෙන් ආස්වාදේ නිර්මාණය කරනවා තෘෂ්ණාවෙන් තමයි ඒ ආස්වාදේ පවත්වාගෙන යන්නේ. දැන් අපි
මොනවා හරි ලණු කෑල් දෙකක් අරන් එකට ගැට ගහනවා. දැන් අපි ගත්තේ අන්ත දෙකක් අරන් එකට ගැට ගැහුවාම එතන වෙනම තත්ත්වයක් නිර්මාණය වෙනවා. එතන ගැටයක් වදිනවා. ඒ ගැටය මේ ලණුවටයි තී කියන්නත් බෑ, ඒ ලණුවටයි තී කියන්නත් බෑ. දෙකටමයි තී. දෙකෙන්ම නිර්මාණය කරපු එක. අන්න බලන්න. ඒ වගේ අවිද්‍යාව කියන්නේ එක ලණුවක්. තණ්හාව කියන්නේ තව ලණුවක්. මේ දෙකෙන් එකට එකතු කරලා ගහනවා ගැටයක්. අන්න අවිද්‍යාව. මේ ආස්වාදය. හැබැයි මෙන්න මේ ගැටේ ඇතුලේ ඊටාම සියුම් ඇහැට නොපෙනෙන තවත් ගැටයක් වැදිලා තියෙනවා. ඒක ඇහෙන් බැලුවට පේන්නේ නැහැ. ඒක ප්‍රඥාවෙන් බලන්න. මොකක්ද? දැන් ඇහැකින් රූපයට ඇලුම් කරනවා අපිට පේන්නේ. අපි සින්දුවලක් ලියන්නේ මගේ ඇහැ මෙහෙමයි, මගේ ඔබේ රූපේ මෙහෙමයි, මගේ ඇහැ ඔබේ රූපේ ඇලිලා තියෙන්නේ. එහෙම අපි සම්මුතික වශයෙන් කියන එක සින්දුවලට. හැබැයි එතන ඇත්තටම මොකද්ද සිද්ධ වෙලා තියෙන්නේ කියලා පේන්නේ නැහැ. එහෙනම් එතන සම්මුතික වශයෙන් බැලුවාම පේනවා ඇහැයි රූපේ විතරක්. ඇහැයි රූපේ ස්පර්ශ වෙන්නේ කුමකින්ද කියලා පේන්නේ නැහැ. නිකම්ම බැලුවාම ඇහැකට රූපයක් ස්පර්ශ වෙනවා වගේ පේන්නේ. නමුත් ඇහැකට සෑම විටම රූපයක් නිකම් ස්පර්ශ වෙන්නේ නැහැ. ඇහැකට සෑම විටම රූපයක් ස්පර්ශ වෙන්නේ සංකල්පයක් එක්කයි. අරියත් උන්වහන්සේගෙන් මෙහා. හැමෝම තුළ යම්කිසි සංකල්පයක් එක්ක හැමතිස්සෙම හිත රූපයක්, ශබ්දයක්, ගන්ධයක්, රසයක්, ධම්මයක්, පොට්ටබ්බයක්, ධම්මයක් ස්පර්ශ කරන්නේ. මෙන්න මේ ස්වභාවය තමයි රාග සම්පස්සේ කියන්නේ. රාග සම්පස්සේ කියන්නේ හැමතිස්සෙම සංකල්පිත ලෝකයක් ස්පර්ශ වීම. එමෙතු මේ පරිබාහිර ලෝකෙ නෙවෙයි ඇත්තටම. පරිබාහිර ලෝකෙන් නිමිත්තක් විතරයි ගන්න. නිමිත්තක් අරගෙන සිත ඇතුලේ Tamanට උමනා විදිහට ලෝකයක් ප්‍රතිනිර්මාණය කරලා හදා ගන්නවා Tamanට උමනා විදිහට. මේක සිද්ධ වෙන්නේ මනස ඇතුලේ. මනෝ විඥාන ධාතු ඇතුලේ මේක සිද්ධ වෙන්නේ. අන්න මේ මනෝ විඥාන ධාතු ඇතුලේ හදනවා ලෝකේ. ඒ හදපු ලෝකේ තමයි ඒ විඥානින් දැනගන්නේ. එහෙම නැත්නම් සත්‍ය වශයෙන් මේ පිටත පවතින පිටස්තර යථාර්ථවාදී ලෝකේ නෙවෙයි. ඒ නිසා හැමතිස්සෙම මෙන්න මේ ආස්වාදයේ කරන කොටගෙන ලෝක සත්‍ය උඩ යටි කුරු වෙලා ඉන්නේ. ඒ කියන්නේ විපරීත වෙලා ඉන්නේ. මොකද හැමතිස්සෙම පෙන්වන්නේ ඇත්තක් නෙවෙයි බොරුවක්. හැමතිස්සෙම බොරුවක් පෙන්න මේ සිත විසින් මොකද කරන්නේ? යථා රූපේ වසං කරගෙන ජීවත් වෙන. ඒ නිසාම යථා රූපේ නම් මේ ජාතිය දුකක් කියන්නේ. මේ ජාතිය දුකයි කියන්නේ. ඒක තමයි යථා රූපය. හැබැයි ලෝකයට පේන්නේ මේ යථා රූපය සැපයි කියලාමයි. සැපයි කියලාම. ඒ නිසා ඕන් නැවත උපදින්න කැමති වෙනවා. වචනෙන් කියන එක නෙමෙයි මේ අදහස් කරන්නේ. වචනෙන් ඕන කෙනෙක් කියන්න බෑ. වචනෙන් කියන්න බෑද මෙහෙම මම බුදු වුණා කියලා කියන්න බෑද? වචනෙන් මිනිහට කියන්න පුළුවන් මම බුදු වෙලා ඉන්නේ කියලා. අර ගාල්ල පැත්තේ හිටිය පහුගිය කාලේ බුදු වෙලා. ඉතින් මේ වචනේ විශ්වාස කරන මිනිස්සු ගැන පැපි දෙපාරක් හිතලා බලන්න. ඕන මිනිහෙට කියන්න පුළුවන් ඕන දෙයක්. ඕන දෙයක් කියන එක නෙමෙයි ධර්මය. ඒ නිසා දැන් අපි මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය දකිනකොට අපි කවුරුවත් කියන දේ නෙමෙයි අපි දකින්නේ. බුදු පියාණන් වහන්සේ අපිට පෙන්වා දෙනවා මෙන්න මේ ධර්මය මෙසේ දකින්න. මෙන්න මේ අතහත්යෙන් මෙසේ දකින්න. අන්න ඒ ධර්මය අපි දකින්න. අන්න එතකොට පේනවා අපිට මෙන්න මේ අවිජ්ජාවයි තණ්හාවයි කියන මේ ගැට දෙකෙන් ආස්වාදය කියන ගැටයක් ගහලා තියෙනවා. ඒ දෙකේම එකතු වෙන තමයි මේ ආස්වාදී ගැටේ පවතින්නේ. ඒ කියන්නේ මුල් වලට ආස්වාදය නිර්මාණය කරනවා අවිජ්ජාවෙන්, තණ්හාවෙන් ඒ ආස්වාදය පවත්වාගෙන යනවා. ඕක තමයි හැම අත්භවයකම සිද්ධ වෙච්ච දේ. එතකොට එතන මේ සත්‍ය පුද්ගලයක ආත්මයක් කියලා මේ බාහිර වශයෙන් ප්‍රපංච පෙවුනට සත්‍ය වශයෙන් එහෙම දෙයක් නෙවෙයි වෙලා තියෙන්නේ. මෙතන සිද්ධ වෙලා තියෙන්නේ මේ විඥාන ධාතුව ඇතුලේ ක්‍රියාවලිය. විඥාන ධාතුව සචේතනිකය නිසා විඥාන ධාතුවට පුළුවන්කම තියෙනවා හිතල මතල වැඩ කරමින් තමන්ගේ පැවැත්ම හදාගන්න. ඒක තමයි මේ අපිට පේන්න තියෙන්නේ. ඉතින් විඥාන ධාතුව එක එක චරිත නිරූපණය කරනවා. ඉතින් ඒව තමයි සමාජය අපිට පේන්න ඉන්න එක එක જાතියේ චරිත කියලා කියන්නේ. අවසානයේ බැලුවාම හැම චරිතයක්ම විඥානයේම නිර්මාණයක් විතරයි. ඒකයි විඥානයේ මායාකාරී කියන්නේ. මොකද ඔය මායාකාරී දැකලා ඇති එක එක ලස්සන විකඩම් ස්වරූප වලට ඇවිල්ලා ඉන්නවා ඇඳගෙන ඉන්නවා. ඇත්ත ස්වරූපේ නෙමෙයි කොහොගේ. නහයට අර බෝලයක් දාලා පාට ගාලා මූණේ
අමුතු ඇඳුමක් ඇඳගෙන මායාකාරයෙක් ඉන්න මායාවක්. තමනුත් මායාකාරයෙක් වශයෙන් ඉන්නේ. එහෙම ඉන්න ගමන් ඒ කියන්නේ තමනුත් මහ විකාරයක් වශයෙන් ඉන්නේ. එහෙම ඉන්න ගමන් තව කරන්නේත් ඒ වගේ විකාර වැඩ. ඉන්ද්‍රජාලිකයෝ කියනවා, මැජික් කාර්යෝ කියනවා. මේ සිතේ බඳු මැජික් කාර්යෝ. මේ සිතට පුළුවන් එක එක જાති චරිත නිරූපණය කරන්න. ඒ චරිත ඇතුලේ තමයි සකල ලෝක සත්‍යයම ජීවත් වෙන්නේ. එක එක જાතියේ චරිත හදලා තිනවා. ඒ රූප ධර්ම සහ නාම ධර්ම මේ දෙකේම පොදු එකතුව තමයි විඥානය කියලා කියන්නේ. කියන්නේ රූප සහ නාම ධර්ම, රූප ධර්ම සහ නාම ධර්ම දෙකේම ස්පර්ශයෙන් සකස් වෙන දේ තමයි මේ විඥාන ධාතුව. එතකොට මේ විඥාන ධාතුව කොයි ආකාරයකින් හරි පවතින අවශ්‍ය කරන ඒ උපකාරක ධර්ම ටික සමගයි වාසය කරන්නේ. කොහේ ගියා? ඒ රූප ධර්ම නාම ධර්ම කැටිවයි වාසය කරන්නේ. ඒ සමස්ත ක්‍රියාවලිය තමයි අපිට පේන්නේ පරිබාහිරින් බැලුවාම සත්‍ය පුද්ගලික ආත්මයක් වශයෙන්. ගැඹුරට දකින්න නැතුව මතු පිටින් ඇස් දෙකෙන් පේන දේම ඇත්තයි කියලා හිතාගත්තට පස්සේ ඉතින් කෙනෙක්ට හිතෙන්න පුළුවන් සංසාරේ ඉඳලා ඈත ඉඳලා එනවා ආත්මෙන් ආත්මේ පතාගෙන එනවා ඔන්නම හිතෙන්න පුළුවන්. එහෙම හිතෙන්නේ මක් නිසාද කියලා බැලුවාම අන්න අර පටිච්ච සමුප්පාදේ දකින්න බැරි කම නිසා. එහෙනම් මේ පටිච්ච සමුප්පාදේ දකින්න බැරි කම නිසාම මේ ලෝක සත්‍යය අතරමං වෙලා ඉන්නවා. මේ යථාර්ථය සොයා ගන්න බැරි මේ ලෝකයක් ඇතුලේ. ඒ නිසා විපරීත වශයෙන් දුක සැප වශයෙන් වර්ධව වටහාගෙන ජීවත් වෙන්න. ඒ නිසා එහෙනම් ජාතිපි දුක්ඛ, ජාතිය දුක නම් එහෙනම් බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ මේ ජාතිය දුකයි කියන මේ යථාර්ථය ඇතුලේ කොහොමද? දැන් ලෝකයටත් මේ ජාතිය දුකයි කියන එක යම් මට්ටමකට පේනවා කියමුකෝ සහජ ප්‍රඥාවෙන්. හැබැයි ජාතිය දුකයි කියලා හු දැක්කට ජාතිය නැවත ළඟා කරගන්න කැමැත්තක් තියෙනවා ඇල්මක් තියෙනවා. එහෙනම් ඇත්ත වශයෙන් දැකලා නැහැ. එහෙනම් දැකලා තියෙන්නේ මේ මතු පිට ස්වභාවයක් විතරයි. ඊට යට ගැඹුරින් දකින්නවා නම් අන්න පේනවා ජාතිපි දුක්ඛ කියලා කියන්නේ. ජාතිය දුකයි කියන අර්ථය නෙවෙයි. ඒක මේ මතු පිටින් පේන කාටත් පේන අර්ථය. ඒක දැක්කා කියලා චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන්නේ නැහැ. එහෙනම් ජාතියක් ඇති කරගන්න එපා කියන යථාර්ථය දැක්කම. ජාතිපි දුක්ඛ කියන බුද්ධ වචනේ ඇතුලේ තියෙන්නේ ජාතිය දුක වශයෙන් දකින්න. ඒ නිසා ජාතියක් ආය ඇති කරගන්න එපා. ජාතියක් ඇති කරගන්න එපා. ජාතිය දුකයි. ඒ නිසා නැවත ජාතියක් ප්‍රාර්ථනා කරන්න එපා. මේ ජාතිය ගැන තියෙන චන්දරාග හිතින් දුරු කරන්න. ජාතිය දුක වශයෙන් දකින්න, ජාතිය ආදීනව දකින්න කියන යථාර්ථය. ඒක තමයි එතන හැංග වෙලා තියෙන්නේ. දැන් එහෙම නැතුව ජාතිය දුකයි කියලා මේ උපදින එක දුකයි ඊළඟට ජරාවටපත් වෙන එක දුකයි නැති වශයෙන් මේ මතු පිට පේන අර්ථය දැක්කොත් එහෙම අපි හැමතිස්සෙම දකින්නේ බුදුරජාණන් වහන්සේ පෙන්වා දීපු අර්ථය නෙවෙයි. අන්න එකට කියනවා පද පරමාර්ථය. පද පරමය කියනවා කිව්වේ ඒකයි. ඊට පස්සේ දකින්නේ පදේ අර්ථය. ඉපදීම දුකයි, ජරාව දුකයි, මිය යාම දුකයි, ඊට පස්සේ අප්‍රියංගෙන් වෙන්වීම දුකයි, මේ ප්‍රියංගෙන් වෙන්වීම දුකයි, අප්‍රියන් හා එක්වීම දුකයි. ඔන්නෝම කීකී ඉන්නවා. එතකොට බුදුරජාණන් වහන්සේ ඒක නෙවෙයි මේ පෙන්වන්නේ. ඊට වඩා ගැඹුරු අර්ථයක්. මේ දේවල් දුකයි. දැන් මිනිහෙට බේබද්දේට කියනවා කසිපු දුකයි කියලා. බේබද්දේට කියනවා කසිපු දුකයි කියලා. කසිපු දුකයි කිව්වේ මොකක්ද? කසිපු බොන්න එපා කියන්නේ. එහෙම නැතුව කසිපු දුකයි කියලා කිව්වම බේබද්ද කියයි ඉතින් කසිපු දුක නැහැ කසිපු සැපයි. මොකද කසිපු බිව්වම දුක නැති වෙනවා කියලා. එහෙම හිතාගෙන ඊට පස්සේ බේබද්ද කසිපු බොන්න පුළුවන්. මොකද බේබද්දට කියපු දේ තේරුන්නේ නැහැ. කසිපු දුකයි කිව්වහම මේ මහත්යට හිතන හැටි කියන්න පුළුවන්. ඥානවන්තයන් නම් තමයි තේරුම් ගන්න මේ මත්පැන් බොන්න එපා කියලා නෙමෙයි කිව්වේ. එහෙනම් જાතියක් ප්‍රාර්ථනා කරන්න එපා. මොකද જાතිය කන්නේ කාන්තේම දුක්ඛස්කන්ධය. තව එක ගැඹුරට දකින්න ඕන. තාම දැක්කේ නෑ. තාම මේ දකින්න පටන් ගත්තා විතරයි. තාම මේ මූල විග්‍රහ කරන්න. එතකොට එහෙනම් මේ විදිහටම දකින්න ඕන. ජාතිය දුකයි. ඒ බව ඇත්තටම දකින්න ඕන. නැවත ජාතිය ප්‍රාර්ථනා කරන්න එපා. අරිය පරේෂණ සූත්‍රය මොකද්ද භාගතුන් වහන්සේ දේශනා කළේ? මහාන අනාර්යංග ක්‍රමයක් තියෙනවා ලෝකේ. අනාර්ය ක්‍රමය. ඒ තමයි ජරාවටපත් වෙමින් ජරාම සොයන. ඒ කියන්නේ මේ තමනුත් ජරාවටපත් වෙන මොහොතක් පාසා. මේක මහා ප්‍රශ්නයක්. නවත්ත ගන්න බෑ. මොහොතක් පාසා දිරලා යනවා.
ඇහැ කන නාසය දිව ශරීරයේ මනස කියන හයම මොහොතක් පාසා දුර්වල වෙනවා. එහෙම දුර්වල වෙමින් තියෙද්දී මේ ප්‍රශ්නෙට උත්තරයක් හොයන්නේ. තවදුරටත් ජරාවක් හොයා ගන්නවා ආස්වාදයේ පිණිස. දිරල යන දෙයක්ම ලං කර ගන්නවා තව. දිරල යන දුර්වල වෙන ඇහැකින් තව දුර්වල වෙන ඇහැක්ම ලං කර ගන්න. මේලෝ වශයෙන් උත් පාරලෝ වශයෙන්. එන්නම් දෙයාකාරීමයි පරිසම්පාද ක්‍රියාත්මක වෙනවා. එතකොට එහෙනම් සෑමීටම මෙන්න මේ ඇත්ත නොදකින්න කෙනා මොකද කරන්නේ? ජරාවටපත් වෙමින් ජරාම සොයන. ව්‍යාධියටපත් වෙමින් ව්‍යාධියමයි සොයන. තමනුත් ලෙඩ වෙනවා. ඒ වගේම ලෙඩ වෙන දෙයක් තමයි ලං කරගන්නේ ජීවිතේ සැපයි කියලා හිතාගෙන. ඒ වගේම මරණයටපත් වෙනවා තමයි. ඒ වගේම මරණයටපත් වෙන දෙයක්මයි ලං කරගන්නේ ජීවිතේ. දැන් මේ ජාති ජරා මරණ ගැන ගැඹුරට එකෙන්ක විස්තර කරන නිසා දැන් මම මේ වෙලාවේ ගැන ගැඹුරට බහින්නේ නැහැ. මතු පිටින් මේ දහම් කාරණා ටික මෙතන පෙන්නන්නේ. ඊට පස්සේ මේ හැම දහම් කාරණාවක් ගැනම අපි නැවත දීර්ඝ වශයෙන් විස්තර කරමු. ඒ නිසා ඔබට මේ දුක්ඛ ආර්ය සත්‍ය අභිඤ්ඤයන්ති පරිඤ්ඤයන්ති කියලා කිව්වේ මොකද්ද කියලා ඔන්න දැනගන්න හම්බ වෙනවා මේ දේශනාව අවසන් වෙද්දී. එහෙනම් පින්වතුනි එහෙනම් මෙන්න මේ යථාර්ථය දකින්න ඕන. අනාර්ය මොකද කරන්නේ? ජරාවටපත් වෙමින් ව්‍යාධියටපත් වෙමින් මරණයටපත් වෙමින් ජරාවටපත් වෙන ව්‍යාධියටපත් වෙන මරණයටපත් වෙන යමම ලං කර ගන්නවා ජීවිතේට සැපයි කියලා. අනාර්ය ක්‍රමවේද. එහෙනම් ආර්ය ක්‍රමවේද මොකක්ද? සම්මා සම්බුදු පියාණන් වහන්සේ දේශනා කරන ආර්ය පරේෂණ සූත්‍රයේ ආර්ය ක්‍රමවේදය මොකක්ද? එහෙනම් ජරාවටපත් වෙන බව දකින්න ඥානවන්තයා කල්පනා කරනවා ජරාවෙන් නිදහස් වෙන්නේ කොහොමද? ඇයි ජරාව තමන්ගේ උරුමයේද? හැමදාම ජරාවටපත් වෙවි ඉන්නද අවශ්‍ය? හැමදාම ව්‍යාධියටපත් වෙවි ඉන්නද අවශ්‍ය? හැමදාම මරණයටපත් වෙවි ඉන්නද අවශ්‍ය? අන්න බලන්න ඥාණයෙන් කල්පනා කරේ නෑ. මේ මොහොතේ මේ ජරා ව්‍යාධි මරණය කියන මහා දුක් කොට උරුමයි ජීවිතේ. දැනුත් ඒ මහා දුක් කොටට නෙමෙයි ප්‍රශ්න ඒ මහා දුක් කොට නෙමෙයි නිමා කර ගන්න උත්සාහ ගන්න. ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාස කියලා මහා දුක් ගොඩක් තියෙනවා ජීවිතේ. මේ සියලු දුක් වලට පොදු හේතුවක් තියෙනවා. ඒ සියලු දුක් ගොඩ අවසන් කරන්න පුළුවන්. ඒ ක්‍රමයට කටයුතු කළාම ඒ ගැන නෙමෙයි දැනටත් හොයන්නේ. ඊටාම සුළු දුක් තියෙනවා. ඒවට තමයි විසඳුම් හොයන්නේ. එහෙනම් ජරා මරණ ඇත්ත වශයෙන්ම දුකයි කියලා දැක්කනම් ආයි හොයනවද? හොයන්නේ මොකක් නිසාද? දැක්කේ නැති නිසා හරියට තාම. එහෙනම් අන්න ගැඹුරට දකින්න ඕන. අන්න එකයි අභිඤ්ඤයන්ති කියන්නේ. ගැඹුරට දකින්න ඕන. ඒ වගේම පරිඤ්ඤයන්ති. දකින්න එකත් පූර්ණ වශයෙන් දකින්න ඕන. ගැඹුරට දැක්කහම නිකන් එහෙම් මෙහෙන් උඩින් පල්ලෙන් බලන්නේ නැතුව ගැඹුරටම බලන්න ඕන. පරිඤ්ඤයන්ති. මුළුමනින්ම සැක නැති වෙන මට්ටම දක්වාම. හොඳට බලන්න ඕන. දැන් අර ඈට එහෙම ඔය සමහරු බය වැඩි වුණාම කරන වැඩක් තියෙන්නේ. ඒ ඇතුලේ මොකක් හරි සද්දයක් ඇහෙන. කාමරයක් ඇතුලේ. දැන් හොල්මනක් කියලා නිකන් හිතෙනවා. දැන් ගෙහෙල්ල වෙලා ටෝච් එක ගහලා මුළු කාමරේම බලනවා. බලනකොට හැම තැනම ඇඳ යටයි හැම තැනම බලන්න ඕන. මොකද කොහෙවත් සැක උපදින තැනක් ඉතුරු කරන්න හොඳ නැහැ. එහෙම වුණොත් අන්න අතන බලන්න බැරුණා. එතන තමයි හොල්මන නැත්තේ කියලා කියනවා ඊට පස්සේ හිත. ඒ නිසා මොකද කරන්නේ ගොඩක් අය මුළු හාත්පසම ටෝච් එක ගාලා හොඳට බලනවා හිතේ සැක යනකම්. ඊට පස්සේ සැක හැර දැනගන්නවා මේහි ඇති. දැන් එහෙම පේන්නේ නැහැ හොල්මන්. ඒක වෙනම කතාවක්. අපි හිතමු හිත හදාගත්තා කියලා. මේක ඇතුලේ මම හොඳට පරීක්ෂා කළා. මේක ඇතුලේ මොකුත් අමනුෂ්‍ය දෝෂයක් නැහැ කියලා. ඉතින් එයාගේ මට්ටමට නැහැ කියලා හිත හදාගෙන යනවා. නමුත් ඊට කලින් මොකද කරේ? හොඳට පරීක්ෂා කළා. එහෙනම් හොඳට පරීක්ෂා කළා බලන්න ඕන ධර්මයේ හොඳට පරීක්ෂාවෙන් අහගෙන ඉන්න ඕන. ඒ ආකාරයෙන් දැනගන්න ඕන තමන්ට මේ ධර්මයේ සැකහැර දැන් අවබෝධ වෙලා තියෙන්නේ කියලා. ඒ සැකහැර ධර්මයේ අවබෝධ වෙලා කියලා දැනගන්න මොහොත වෙනකම්මත් මේ ධර්මයෙන් දිගින් දිගට අහන්න ඕන. දිගින් දිගට පරිශීලනය කරන්න ඕන. එතකොට අන්න කොයි වෙලාවක හරි මේ අතහබෝධය ඇති වෙනවා. දැන් මම මේ අමතර දහම් කාරණා ගොඩක් විග්‍රහ කරමින් මේ ජාතිය කියන ධර්මය ගැන විග්‍රහ කරන්න සූදානම් වෙන්නේ. ඒ ගැඹුර අතිශය ගැඹුරු වෙන්න පුළුවන්. එය මා විසින් දේශනා කරන ධර්මයක් නෙවෙයි බුදුරජාණන් වහන්සේ නම් වූ විශ්වයේ අග්‍රමහා උතුමාණන් වහන්සේගේ ධර්මය. ඒ නිසා
අති ගැඹුරුයි. ඒ නිසා ඊට අවශ්‍ය කරන පරිසරය මම මේ එහෙම්ෙන් හෙලිපෙලි කරමින් ඉන්නේ. අපි යන්න ඕන ගැඹුරටම. හොඳයි. එතකොට අපි දැන් මේ ජාති ජරා මරණ ගැන අපි සාකච්ඡා කරමින් හිටියේ. අපි ඇත්ත දැක්කේ නැති නිසා අපි දුකයි දුකයි කියලා වචනෙන් කිව්වට අපි නැවත මේවා හොයනවා. එහෙනම් යථාබෝධය කියලා කියන්නේ ඇත්තටම ඒ යථාර්ථය දැකලා ඒ නිසා ඇති වෙන අවබෝධයක් නැවත මෙන්න මේ ජාති ජරා මරණ අවශ්‍ය නැහැ කියලා. අන්නේ යථාබෝධය තමයි යථාභූත ඥාන දර්ශනය කියන්නේ. එහෙනම් මේ යථාභූත ඥාන දර්ශනය ඇති වෙන්න නම් මේ ධර්මයේ ගැඹුරටම දකින්න ඕන. ඇති වෙන්න කියන්නේ මුලින් මේ සත්‍ය ඥානය ඇති වෙන සෝවාන් ඵලෙ. ඊට පස්සේ මේ සත්‍ය ඥානයත් එක්ක මේ කෘත්‍ය ඥාන වැඩෙන්න ගන්නවා මේ යථාභූත ඥාන දර්ශනය තුල. එහෙනම් අන්නේ යථාභූත ඥාන දර්ශනය වැඩෙන්නේ මෙන්න මේ දහම් කාරණා ගැඹුරට දකිද්ද. එහෙනම් පින්වතුනි යමෙක් සත්‍ය වශයෙන්ම මේ ජාති ජරා මරණ නුවණින් දැක්කනම් නැවත ප්‍රාර්ථනා කරන්නේ. එහෙනම් අන්න ආර්යයන්ගේ ක්‍රමයට එනවා. එහෙනම් අන්න ආර්ය ශ්‍රාවකයෙක් වෙනවා. එදාට මොකද වෙන්නේ? එදාට අන්නයා මේ ජාතිය දුකයි, ජරාව දුකයි, මරණය දුකයි කියලා දකින්නේ ඵලයක විතර නෙවෙයි හේතුවත් එක්කමයි. ආර්යගේ ක්‍රමය සහ අනාර්යගේ ක්‍රමය. ආර්යයට අනාර්යයට ඵලය විතරක් දුකයි කියලා පේනවා, හේතුව සැපයි කියලා පේනවා. අනාර්යයන්ට ඵලය දුකයි කියලා පේනවා, හේතුව සැපයි කියලා පේනවා. ඵලය දුක්ඛස්කන්ධය දුකයි කියලා පේනවා, හේතුව ආස්වාදයේ සැපයි කියලා පේනවා. එනිසා විපරීත චින්තනයකින් ඵලයක් දුකයි කියලා විපරීතයකින් වාචනෙන් කියන එක එහෙම නෙවෙයි. වාචනෙන් කියන්න පුළුවන් ජාතිය දුකයි කියලා. නමුත් ඔහුගේ චින්තනයෙන් ඉන්නේ විපරීතයක් තුල. අන්න ඒකයි මෙතන තේරුම් ගන්න ඕන වැදගත්ම දේ. කෙනෙක්ට වචනෙන් කියන්න පුළුවන් දුකයි කියලා. නමුත් චින්තනයෙන් ඔහු කොතනද ඉන්නේ ඇත්තටම? චින්තනයෙන් ඉන්නේ දුකයි කියන තැනද? අන්න ඒකයි අවබෝධයයි අත්හැරීම අතර යම්කිසි පරතරයක් තියෙනවා. මොකද අවබෝධ වෙච්ච දුරකටයි අත්හැරින්නේ. නමුත් සමහර අය අවබෝධයක් කියලා යම්කිසි ආකාරයකින් දැනුමක් මත හිර වෙලා ඉන්නවා. එතනින් එහා පැත්තට අත්හැරින්නේ නැහැ. මොකද ඒකට හේතුව අවබෝධයයි අත්හැරීමයි කියන්නේ එකටම පවතින කාරණා දෙකක්. ඒ අවබෝධය නිසි ආකාර නොවුනොත් තමයි අවබෝධයයි අත්හැරීම අතර යම්කිසි පරතරයක් ඉන්නේ. ඒ කියන්නේ යම් මට්ටමකට අවබෝධ වෙලා තියෙනවා. නමුත් ඒ මට්ටමට අතහැර ගන්න බෑ. ඔන්න ඔහොම දෙයක් මේ ධම්ම මාර්ගය යනකොට ගමන් කරනකොට පේන්න ගනී ඔබට. ඒ නිසා මේ ධර්මයේ ගැඹුරට දකින්න දක්ෂ වෙන්න ඕනේ. එහෙනම් අපි ධර්මයේ ගැඹුරට දකිමු. එතකොට අපිට පේනවා බුදුරජාණන් වහන්සේ මේ හැම බුද්ධ වචනයක් ඇතුළෙම පෙන්ලා තියෙන්නේ මේ මතු පිටින් පේන අර්ථය නෙමෙයි කියලා. මතු පිටින් පේන්නේ නැති නුවණින් කල්පනා කරාම පේන අර්ථය. නුවණින් බැලුවොත් විතරයි පේන්නේ. දැන් බලන්න. මතු පිටින් බැලුවාම පේන්නේ වෙන එකක්. දැන් මෙතන ගත්තොත් පියෙහි විප්පයෝග දුක්ඛෝ. ප්‍රියංගෙන් වෙන්වීම දුකයි. අප්පිහි සංපයෝග දුක්ඛෝ. අප්‍රියන්නා එක්වීම දුකයි. යම් පිච්ඡන්න ලබති තම්පි දුක්ඛං. බලාපොරොත්තුවක් කඩවීම දුකයි. යම් කිසි බලාපොරොත්තුවක් කඩවීම දුකයි. යම් ආකාරයකින් බලාපොරොත්තු කඩවීම දුකයි. දැන් ඔහොම කිව්වහම ඔය මතු පිට අර්ථය. එතකොට ඔය අර්ථය කාටවත් පේනවා. ඔය අර්ථය දැක්කට චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන්නේ නැහැ. එහෙනම් ඊට එහා ගිහිල්ලා ඥානින් දකින්න ඕන. උසස් ඥානයකින් දකින්න ඕන. ලෞකික ඥානයකින් ලෝක මට්ටමේ ඥානයකින් දැක්කොත් ඔය වචනවල තියෙන අර්ථය විතරයි පේන්නේ. ලෝක මට්ටමට ඉහළින් ගිය ඥානයකින් ලෝකයට උතුරින් පිහිටි ඥානයකින් උඩින් පිහිටි ඥානයකින් අන්න ලෝකෝත්තර ඥානයකින් දැක්කොත් මේ ආශාද ඉක්මවපු ඥානයකින් දැක්කොත් ආශාදේ සැපයි කියන මුලාව ඉක්මවපු ඥානයකින් දැක්කොත් අන්න පේනවා ගැඹුර. අන්න පේනවා ඒ වචනවල අර්ථය. එනම් පියෙහි විප්පයෝග දුක්ඛෝ කියලා කියන්නේ ප්‍රියයන් ඇති කර ගැනීම දුක වශයෙන් දකි. නැතුව ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකයි කියන එක අවසාන ඵලය. එතකොට දුක ඇවිල්ලා ඉවරයි. ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකයි කිය ප්‍රියයන් මෙක් කරගත්තොත් කොහොමද ජීවිතේට? ඉතින් මොකද එතකොට මේ මනුස්සයාගේ අවබෝධය? එතකොට මොකද වෙන්නේ? හැමදාම දුක් විඳින්නේ. එහෙනම් ප්‍රියයන්ගෙන් දුක නම් ප්‍රියයන් ඇති කරගන්න නැතුව ඉන්න පුළුවන් වෙන්න ඕන. ඇති කරගන්න නැතුව බලහත්කාරයෙන් ඉන්නව නෙවෙයි. එහෙනම් අවබෝධයෙන් එතෙන්ටපත් වෙනවා. එහෙනම් අන්න අවබෝධයෙන් එතෙන්ටපත් වුණාට පස්සේ
තමන්ට පුළුවන්කම ලැබෙනවා ප්‍රියයන්ගෙන් වෙන්වීමේ දුකෙන් නිදහස් වෙන්න. එහෙනම් බුදුරජාණන් වහන්සේ මෙතන පෙන්වන ගැඹුරු අර්ථය අපි දකින්න ඕනේ. එහෙනම් ප්‍රියයන් දුක වශයෙන් දකින්න ඕනේ. ප්‍රියයන් දුක වශයෙන් දැක්කොත් තමයි ප්‍රියයන්ගෙන් වෙන්වීම කියන දුකෙන් නිදහස් වෙන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒ වගේම එහෙනම් අප්‍රිය සංපයෝග දුක්ඛෝ. තව ගැඹුරට දකින්න මම මේ දෙවෙනි වටේ මේ පෙන්වමින් යන්නේ. අප්‍රියයන් හා එක්වීම දුකයි කිව්වහම ওই ලෝකයා දකින්න දුක. එහෙනම් මොන දුකද ඔබ දකින්න ඕන? අප්‍රියයන් හා එක්වීම දුකයි කියන්නේ සාමූහික ලෝකයා දකින්න දුක. එහෙනම් අප්‍රියයන් හටගත්තට පස්සේ අප්‍රියයන් නැති වුණාට පස්සේ අප්‍රියයන් හා එක්වීම කියන දුක කොහොමත් උරුම වෙනවා. එතකොට නිදහස් වෙන්න බෑ. එහෙනම් මේ අප්‍රිය සංපයෝග දුක්ඛ කියන ඒ බුද්ධ වචනේ ඇතුළත් වෙන අර්ථය මොකක්ද? ලෝකෝත්තර අර්ථය මොකක්ද? කවුරු හරි පින්වතෙක් කියන්න බලන්න. අප්‍රියක් හදාගන්න තු ඉන්නවා. හොඳයි. එහෙනම් අප්‍රියයන් නැති කර ගැනීමත් දුක වශයෙන් දකින්න. ඉතල ප්‍රියයන් නැති කර ගැනීමත් දුක වශයෙන් දැක්කා. ඊළඟට එහෙනම් දැන් දකින්න ඕනේ අප්‍රියයන් නැති කර ගැනීමත් දුක වශයෙන්. ඊළඟට බලාපොරොත්තු ඇති වෙන්නේ කුමක් හේතු කරගෙනද? බලාපොරොත්තු ඇති වෙන්නේ කුමක් හේතු කරගෙනද? ප්‍රධාන වශයෙන් අවිද්‍යාව හේතු කරගෙන. එහෙනම් මෝහය. එහෙනම් මෝහය කියන්නේ අවිද්‍යාවම තමයි ගැඹුරින්ම බැලුවා. එහෙනම් මෝහය හේතු කරගෙන තමයි නැත්නම් අවිද්‍යාව හේතු කරගෙන තමයි බලාපොරොත්තු ඇති වෙන්නේ. එහෙනම් මේ බලාපොරොත්තු දැන් කඩා වැටුනහම දුකයි. එහෙනම් බලාපොරොත්තු බිඳ වැටීම දුකයි. එහෙනම් ඒකෙන් අදහස් වෙන්නේ මොකක්ද? බලාපොරොත්තු දුක වශයෙන් දකි. බලාපොරොත්තු කඩන් වැටුනහම දුක නම් ඒ දුකෙන් නිදහස් වෙන්න අවශ්‍ය නම් ඉච්ඡා බංගත්වය කිය. බලාපොරොත්තු කඩන් වැටෙනවා. එතකොට දුකයි. එහෙනම් ඒ දුකෙන් නිදහස් වෙන්න නම් බලාපොරොත්තු ඇති කර ගැනීම දුකක් වශයෙන් දකින්න ඕන. බලාපොරොත්තු දුක වශයෙන් දකින්න ඕන. එහෙනම් මෙන්න මේ විදිහට මෙන්න මෙතන පෙන්වා දෙන යථාර්ථය පදාර්ථයෙන් බැලුවොත් එහෙම පදෙන් පේන්නේ එකක්. නමුත් ලෝකෝත්තර අර්ථයක නෙවෙයි. මේ ලෝකෝත්තර අර්ථය නම් අපිට පෙන්වා දෙන්නේ බුදුරජාණන් වහන්සේ විපරීත චින්තනයකින් යුක්ත විපරීත චින්තනයකින් යුක්ත ඒ ජීවන ප්‍රතිපදාවමයි මේ දුක්ඛාරි සත්‍ය වශයෙන් අපි දකින්නේ. විපරීත චින්තනයකින් යුක්ත ජීවන ප්‍රතිපදාව. ඒක ඇතුලේ තමයි තියෙන්නේ මේ ආස්වාදය කියන්නේ හේතුව සැපයි කියනවා. ඵලය දුකයි කියනවා. නමුත් ඵලය දුකයි කිව්වට මිහිරි හේතුව එපා කියන්නේ. හේතුව සැපයි කියලාමයි කියන්නේ. හේතුව මිහිරි කියලාමයි කියන්නේ. යන් ලෝකේ පිය රූපං සාතං එත්තේ සා තණ්හා උපජ්ජමාන උපජ්ජති එත නිවිසමාන නිවිසති. යන් ලෝකේ පිය රූපං සාත රූපං එත්තේ සා තණ්හා උපජ්ජමාන උපජ්ජති එත නිවිසමාන නිවිසති. මේ ලෝකේ යම්කිසි ප්‍රිය මధుර ස්වභාවයක් ඇති තැනක තමයි තණ්හාව හටගන්නේ. එතකොට එතන සැපයිනේ. ප්‍රිය මధుර ස්වභාවය ඇති තැන සැපයි. නමුත් එතනින් එහා පැත්තට තණ්හා පත්‍ය උපාදාන උපාදාන පත්‍ය භව කර්ම භව සකස් වෙන භව පත්‍ය ජාති අන්න ජාති සකස් වෙන. එහෙනම් අන්න ජාතිය සකස් වුනේ අර ප්‍රිය මිහිරි ආස්වාදයේ හේතු කරගෙන. එහෙනම් අන්න බලන්න ලෝකයේ හැමතිස්සෙම අර ඵලය අමිහිරි කිව්වට හේතුව මිහිරි. ඒ නිසා ඒ ගැන මොකුත් කතා කරන්නේ නැහැ. ඒ ගැන හිතන්නෙත් නැහැ. අන්ධකාරේ ඉන්නේ. දැන් කෙනෙක් ජීවිතෙන් සමුගත්තාම වෙන් වෙලා ගියාම අඬනෝ වැළපෙනවා. පියෙහි විප්‍රයෝග දුක්ඛෝ. නමුත් ඥාණයෙන් කල්පනා කරලා බැලුවේ නැහැ. මේ දුක ආවේ ඇයි? මේ දුක උරුමුනේ ඇයි? දැන් කෙනෙක් මැරෙන්න ඕනේ නැහැ. ප්‍රිය කරන ඕනම දෙයක් ජීවිතෙන් ඈත් වුණාම මොන හරි ක්‍රමයකින් මරණය අටාකාරකින් සිද්ධ වෙනවා. මොන හරි ක්‍රමයකින් ජීවිතෙන් තමන් ප්‍රිය කරන දෙයක් ඈත් වෙලා ගියා නම් අන්න එතන තියෙනවා ප්‍රිය විප්‍රයෝග දුක්ඛය. දැන් එතකොට දැන් මෙන්න මේ
ප්‍රියයන්ගෙන් වෙන්වීම කියන දුක. උහුලන කෙනෙක් ඉන්නවා දැන් කෙනෙක් මැරිලා අඬනවා වැළපෙනවා. ඌ කියනවා. දැන් ඒ වේදනාව උරුම වුණාට එතනින් එහා පැත්තට කල්පනා කරන්නේ ඇයි මේ වේදනාව උරුම වුනේ? එතකොට තවත් මේ ආකාරයෙන් වේදනාව Tamanට උරුමද? තවත් කොච්චර කාලයක් මේ විදිහට හඬා වැළපෙන්න සිද්ධ වෙනවද? ඒ හඬා වැළපෙනෝ නම් එහෙම හඬා වැළපෙන්න සිද්ධ වෙන්නේ කුමක් නිසාද? මේ ශෝකයේ පරිදේවයේ සඳහටම අවසන් කරන්න පුළුවන් ක්‍රමයක් නැද්ද? එහෙම කවදාවත් කල්පනා වෙන්නේ. එහෙනම් යමෙක් තමන් ප්‍රිය කරන කෙනෙක් මලහම පොළොවේ පස් කාලා හඬයි වැළපි. ඊට පස්සේ මොකද කරන්නේ? ආපහු තමන්ගේ ජීවිතයට ප්‍රියම්ම එක් කරගන්න. ප්‍රිය જાතිම එක් කරගන්න. ඇයි ඒ? චතුරාර්ය සත්‍ය ධර්මයේ දැක්කේ නැහැ. චතුරාර්ය සත්‍ය ධර්මයට අනුකූලව මේ දුක්ඛ ආර්ය සත්‍ය බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන අර්ථයෙන් දැක්කේ. ඒ නිසා මොකද වුනේ? අර පදේ අර්ථය ඉක්මවල දකින්න බැරි වුණා ගැඹුරට. ඒ නිසා මොකද වුනේ? ඵලය අමිහිරි ඵලය දුකයි කියලා විතරයි දැක්කේ. හේතුව හැමදාම මිහිරි සැපයි කියලා ගත්තා. මෙන්න මේක තමයි ලෝකයාගේ අවිජ්ජා මූලාව. එතන තමයි කාමයේ තියෙන්නේ. ඒ කාමයේම තමයි අවසානයේ බැලුවාම මූලාව වෙන්නේ, අවිජ්ජාව වෙන්නේ, මෝහය වෙන්නේ. ඒ කාමයේමයි. අවසානයේ බැලුවාම කාමය කියන්නේ මොකද්ද කියලා සංකල්ප ගොඩක් විතරයි. සංකල්ප රාගෝ සංකල්ප ගොඩක්. එහෙනම් ඒකයි කිව්වේ අසත්පුරුෂය අසුරු කරන්න එපා. අසත්පුරුෂය අසුරු කරන වාරයක් ගන්න මොකද වෙන්නේ? මේ සංකල්ප වැඩෙනවා. මොකද අසත්පුරුෂයාගේ අදහස් තුලින් මේ සංකල්ප එන්න වර්ධනය වෙනවා. එහෙම වර්ධනය වෙලා අන්තිමට Tamanට ඒ විඥානය මෙල්ල කරගන්න බැරුව යනවා. උදාහරණයක් ගත්තොත් දැන් අපි පුංචි ගල් කැටයක් අරගෙන ඊනේ ගැට ගහ ගන්න. ඊනේ ගැට ගහගෙන වතුරට පයින්න. දැන් පුංචි ගල් කැටයක් තමයි ඊනේ ගැට ගහගෙන ඉන්නේ. ඒ නිසා Taman වමනා දිහාවට පීනන්න පුළුවන් දැන් Tamanට. අර පුංචි ගල් කැටයක් Taman එක්කම යන දිශාවට එනවා. මොකද ගල් කැටය පුංචි නිසා. විශාල ස්කන්ධයක් නොවන නිසා. නමුත් අපි හිතමුකෝ කිලෝ 100ක විතර බර ගලක්. කිලෝ 100ක විතර බර ගලක් අරගෙන බඩේ ගැට ගහගෙන වතුරකට පයින්. දැන් මොකක් වෙයි? දැන් ගල යන දිශාවට තමයි Tamanට යන්න සිද්ධ වෙන්නේ. මොකද ඒකට හේතුව ඒ ගලේ ස්කන්ධය වැඩි. ඒතර කරන්න දෙයක් නැහැ. ගල කොහෙටද ඇදිලා ගිය ප්‍රපාතයකටද Tamanටත් ඒ ප්‍රපාතයටම යන්න සිද්ධ වෙන කොහොමද මැරෙන්නේ සිද්ධ වෙන්නේ. දැන් Tamanට උමනා දිහාට ඒ ගල ඇදගෙන පීනන්න බෑ. මොකද ස්කන්ධය වැඩි. මේ වගේ යම්කිසි ආකාරයකින් මේ සංකල්පිත රාගය බලවත් වෙලා. දැන් අපි මේ නිකන් ඉන්නකොට මොකද කරන්නේ? හිතනවනේ. මෙන්න මේ හිත ඉන්නකොට මොකද වෙන්නේ? මේ සංකල්ප රූප තව නිර්මාණය වෙනවා. තව ඒ කියන මේ මදිවට කලාව විශේෂ කලාව උනේ සංකල්ප රූපනේ මවන්නේ නේද ඔබේ සිතේ. ඔය සාහිත්‍ය කියලා තියෙන්නේ. නවකතා කෙටි කතා. දැන් මේ විවහාරිකව දකින්න ඕන මේ ධර්මයේ. කොතනින්ද මේ සංකල්පිත රාගය වැඩෙන්නේ කියන්නේ. එතකොට තමයි අපිට මේ මොකද පරිවර්ජනාය පහතබ්බා. සබ්බාසව සූත්‍රයේ මතක ඇති. ආකාර 7කටයි මේ ප්‍රහාණය සිද්ධ වෙන්නේ. ඒකෙන් දස්සනේන පහතබ්බා මුලින්ම සෝවාන් ඵලයේදී සිද්ධ වෙනවා. එතනින් එහා පැත්තට තියෙන ප්‍රහාණ අපි අනුගමනය කරන්න ඕන. දැන් මේ කලාව තුළින් සංකල්ප රාග නිර්මාණය කරනවා. එහෙනම් ඒවා අපිට පරිවර්ජනාය පහතබ්බා. ඒවා මගහරින්න සිද්ධ වෙනවා. පරිවර්ජනය කරන්න සිද්ධ වෙනවා. ඒවා වර්ජනය කරන්න සිද්ධ වෙනවා. අද ඒ වර්ජනය කරන්නේ රජයේ ගිහිල්ලා මිනිස්සු එපා කියලා. අපිට මේ රජය එපා, ගෙදර පල්ලෙයව ජනාධිපතිගේ සිට සියලුම දෙනා ගෙදර පල්ලෙයව 225ම ගෙදර පල්ලෙයව කියලා අර වර්ජනය කරන්න එපා කියලා. ඒ වගේ අපිටත් සිද්ධ වෙනවා ආර්ය ශ්‍රාවකයෝ වශයෙන් අනවශ්‍ය දේවල් එපා කියලා වර්ජනය කරන්න. දැන් රාගය දනවනවා පොත්වල දැන් තියෙන නවකතා කියලා જાතියක්. දැන් කියවනකොට මොකද වෙන්නේ? ඔබ දන්නවද මොකක්ද උනේ කියලා මෙච්චර කාලයක්? සංසාරේ මහා අගාධ නිර්මාණය කරලා තියෙන්නේ. මේ චින්තනයේ අර නවකතාව දැන් කියවනකොට ඒකේ තියෙන එක જાතියේ කාමුක සංකල්පිත රූප. කාමයේ දනවන සංකල්පිත රූප. ඒක විස්තරාත්මකව විග්‍රහ කරනවා. එතකොට කියන ඒවට හරි ලස්සනයි පරිකල්පනය කියලා කියනවා. චිත්තජ රූප ජනිත වෙනවා. චිත්ත රූප ජනිත වෙනවා. මේ චිත්ත රූප කියවල සංකල්ප රූප තමයි. දැන් මේ සංකල්ප රූප එන්න වැඩින්න ගන්නවා දැන්. මේවා කියවන්න මොකද වෙන්නේ?
මේවා කියවන්න අර සංකල්ප රූප එන්න වැඩෙනවා. අවසානයේ මොකද දන්නවද වෙන්නේ? අවසානයේ සංකල්ප රූප ටික බර වැඩි වුණ ගමන් ඒ පැත්තට ඇදිලා යනවා. අර මම ඉස්සෙල්ලා කිව්වේ ඉනේ පුංචි ගල් කැටයක් බැඳගෙන වතුරට පැන්නට හානියක් නැහැ. Tamanට උමනා දිහාට ඒක ඇදගෙන යන්න පුළුවන්. පුංචි සංකල්පයකට වැබුව මෙහෙවන්න. සංකල්පය බලවත් වෙන්න ඕනේ. එතකොට වැබුව මෙහෙවන්න පුළුවන් ඉන්නේ සංකල්පේ. එහෙනම් හැමතිස්සෙම මේ සංකල්පිත රාගයෙන් තමයි මේ පංච උපාදානස්කන්ධය පරිහරණය කරන්නේ. ඒ රාගය කියලා කියන්නේම අවිජ්ජාව. ඒ අවිජ්ජාව නිසාමයි එහෙම නැත්නම් ඒ රාගය නිසාමයි තණ්හාව ඇති වෙන්නේ. එහෙනම් මේ අවිජ්ජාවයි තණ්හාවයි එකට එකතු වෙලා මේ පංච උපාදානස්කන්ධය පවත්වාගෙන යනවා. අනන්ත සංසාරෙක ඉඳලා කවදාද කොතන කොයි විදියට හටගත් එකක්ද කියලා කාටවත් වැටහිමක් නැහැ සම්මා සම්බුදු පියාණන් වහන්සේට හැර. එහෙනම් ඔන්න ඔය විදියට පංච උපාදානස්කන්ධය පවතිනවා. මේ අවිජ්ජාවෙන් පවත්වාගෙන යනවා. එහෙනම් මේ අවසානයේ බැලුවාම මේ සංකල්ප ගොඩක් විතරයි. දැන් මේ සංකල්ප වැඩි වෙන්න මොකද වෙන්නේ? මේ පැත්තට ඇදිලා යනවා. දැන් ඔය තියෙනවා රුසියානු නවකතා. නැත්නම් ප්‍රංශ නවකතා. දැන් ඔබට මේක අත්දකින්න ඔබේ දරුවෙට දීලා බලන්න කුඩා කාලේ ඉඳලම රුසියානු නවකතාවක් මොකද වෙන්නේ බලන්න. කුඩා කාලේ ඉඳලා යන්තම් ඇට්ටෙන් පොත්තෙන් එළියට එනකොටම රුසියානු නවකතා කියවන්න පුරුදු කරා. ඔහොම කියවලා දෙන්නකෝ යාට කියවන්න දෙන්නකෝ. ටික දවසක් යනකොට ඔබට දකින්න හම්බ වෙයි රුසියානුවෙක් ඉන්න ඔබේ දරුවාගේ පංච උපාදානස්කන්ධය තුල. ටික ලොකු වෙනකොට දැන් අර සංකල්ප රාග එහෙම නැත්නම් ඒ සංකල්ප රූප එන්න බලවත් වෙනවා. දැන් අර ගල ලොකු වෙන්න ගල තියෙන දිශාවට තමයි Tamanට ඇදිලා යන්න වෙන්නේ වතුරට පැන්නු. ගල ලොකු වෙන්න ගලට කොමනා පැත්තට ගල යන්නේ. ස්කන්ධය වැඩි වෙන්න. දැන් අර සංකල්පිත රාගය අර විදිහට වැඩෙන්න දවස ගානේ රුසියානු කතා කියවන්න දෙනවා, රුසියානු නාට්‍ය බලන්න දෙනවා, රුසියානු චිත්‍රපටි බලන්න දෙනවා. රුසියාව ගැනම කතා කර ඉන්නක බලන්න මොකද වෙන්නේ බලන්න. ටික දවසක් යනකොට දරුවා කියයි මට රුසියාවට යන්න ඕන කියලා. ඒක තමයි වෙන්නේ සිද්ධ වෙන්නේ. ඒවන් උපසංහාරති. ඊතුරු ඒව ගැනත් ඒ විදිහටම තේරුම් ගන්න. ඕක තමයි අවසානෙ වෙන්නේ. එහෙනම් මේ සංකල්පිත රාගය කිව්වේ මේ සංකල්ප ගොඩක්. එහෙනම් මේ සංකල්ප ගොඩෙන් තමයි මේ සියල්ල මෙහෙවන්නේ. එහෙනම් මෙන්න මේ යථාර්ථය නුවණින් දකින්න ඕන. එතකොට පේනවා එහෙනම් මේ සංකල්පිත ලෝකයක් ඇතුළේ ඉඳගෙන මේ දුක්ඛ ස්කන්ධයක් සැප ස්කන්ධයක් වශයෙන් විපරීත වශයෙන් දකින්නේ මෙන්න මේ සංකල්ප ටික නිසා. සංකල්ප කියන කණ්ණාඩිය දාගෙන ලෝකෙ දිහා බලන්නේ. මේ සංකල්ප කියන කණ්ණාඩිය දාගෙන ලෝකෙ දිහා බලනකම් ඒ සංකල්ප කියන කණ්ණාඩියේ යම්කිසි ආකාරයකින් පවතිනවනේ එහි පෙනෙන ස්වභාවයක්. ඒ පෙනෙන ස්වභාවයට අනුකූලව තමයි අර දකින්න ලෝකයේ කෙබඳු ලෝකයක්ද කියලා එහි චිත්‍රයේ කෙබඳු චිත්‍රයක්ද කියලා තීරණය වෙයි. එහෙනම් තනිකරම මෙන්න මේ දුක්ඛ ස්කන්ධය සැප ස්කන්ධයක් කියලා ලෝකයා වර්ධව වටහාගෙන ඉන්නේ මෙන්න මේ ආස්වාදයේ කියන මෙන්න මේ කාමයේ කියන මෙන්න මේ සංකල්ප වලින් මේ ලෝකයේ ස්පර්ශ කරන නිසා මේ සංකල්පය කියන කණ්ණාඩිය දාගෙන ලෝකය දකින්න නිසායි මෙන්න මේ රැවටීම තියෙන්නේ. එහෙනම් ඔබ තුල මෙන්න මේ සංකල්ප ටික තියෙනකන් ඔබට පේන්නේ මේ ජාති ජරා මරණ ශෝක පරිදේ දුක දමන සුපාය සියල්ල සැපයි කියලා. කවදාවත් දුකයි කියලා නෙවෙයි. දැන් අද බණ අහලා අවබෝධයටපත් වෙච්ච නිසා එසේ කියන්න පුළුවන්. එසේ නමුත් මේ ධර්මයට හරියාකාරව කන් දෙන්නේ නැතුව ධර්ම මෙහෙන් අතපත ගන්න පින්වතුන්ට නම් අනිවාර්යයෙන්ම මේ ධර්මයේ පේන්නේ තාමත් සැපයි කියලාම තමයි. ඒ නිසා ඒ අය නිවන තුලිනුත් ආස්වාදය හොයන වෙන්න පුළුවන්. එහෙම අපිට මුණ ගැහිලා තියෙනවා. නිවන තුලිනුත් ආස්වාදය හොයන. ධර්මයේ තුලිනුත් ආස්වාදය හොයන. ඒ වගේ මට්ටමක ඉන්නවනම් හොඳට බණ අහන්න ඕන. හොඳයි. එහෙමනම් අපි දැන් අද බලාපොරොත්තු වෙන